නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් යුතුව දේශනා කරමින් සංසාර දුකින් නිදහස් වුණ නිවී සැනසුන මුනිවරු බිහි කළ ශාස්තෘන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ අද දිනට 68 වෙනි උපන්දිනයේ සමරන පින්වත් MRM මැන්චෝ නෝනා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝග සුවය සැලසේවා, මෑණියන්ට දීර්ඝායුෂ සම්පatti සැලසේවා කියන අදහස පෙරදරි කරගෙන ඊශ්‍රායලයේ සේවයේ නියුතු WRG ප්‍රියන්තා උදයංගනී රාජපක්ෂ වැඩිමහල් දියණිය, දිවුලපිටිය හුණුමුල්ල නාවික ගම්මානයේ අංක 100 නිවසේ පදිංචි ආර්.එම්. අමරසූරිය මහතා, දරුවන් වන WRG ජයන්ත රාජපක්ෂ පුතණුවන්, WRG ප්‍රියදර්ශනී රාජපක්ෂ, WRG ප්‍රියකාන්ති රාජපක්ෂ සහ WRG ප්‍රියන්ති මාලා රාජපක්ෂ යන දියණිවරු තිදෙනා, මුණුපුර මිනිපිරියන් වන ටියුෂාන් දිමන්ත, හිමාෂී ජයෝධ්‍යා, සේමිනී යන දියණිවරු තිදෙනා, සේමිනී සුලාරා ගෝවින්දි, පසිඳු මහේෂාන් සහ එනෝෂ් හර්ෂාන් සස්මිත යන මේ සියලු දෙනා. ඉතින් මේ පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ අද දවසට 68 වෙනි උපන්දිනයේ යෙදෙන ඒ පින්වත් මෑණියන්, මැන්චෝ නෝනා මෑණියන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් අද දවසේ බොහෝම ලස්සන ධර්මයක් අහන්න ලැබෙනවා මේ ධර්ම දේශනාවේදී. ඉතින් ඔබත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඒ මෑණියන්ට පින්පෙත් අනුමෝදනා කරන්න, නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ පිණිස. අද අහන්න ලැබෙන්නේ සංසාරයෙන් නිදහස් වෙච්චි මුනිවරු 5 දෙනෙක් මේ සංසාරය ගැන අපිට කියා දීපු හැටි. ලස්සන බණපදයක්. ඒ මුනිවරු 5 දෙනා කවුද? මින් 91 කල්පයකට පෙර විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ එක පින්වන්තයෙක් ඇලක් හරහා ඒ දණ්ඩක් කෙරෙව්වා. මේ මාතැනූ ඒ දණ්ඩ බුදුරජුන්ටත් මහසඟරුවනටත් අන් හැම දෙනාටත් මේ ඇලපාරෙන් සුවසේ එතරවීම පිණිස වේවා. ආන්ගේ අදහසින් එක්තරා පින්වන්තයෙක් ඒ දණ්ඩක් කෙරෙව්වා. අන්නේ ඒ දණ්ඩක් කර වූ පින්වන්තයා මේ බුද්ධ ශාසනයේ පවතින යුගයේ සැවැත් නුවර ඉපදිනා උත්තර පාල නමින් පැවිදි වෙලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඊළඟට මීට 31 කල්පයකට පෙර වෙස්සබූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ එක්තරා පින්වන්තයෙක් සුවඳ පැම් පූජාවක් කළා. ආන්ගේ සුවඳ පැම් පිදූ පින්වන්තයා මේ බුද්ධ ශාසනයේ අභිභූත නමින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මීට 31 කල්පයකට පෙරම සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තවත් පින්වන්තයෙක් ධාතු සෑයට සපුමල් පූජාවක් කළා. අන්නේ සපුමල් පිදූ පින්වන්තයා මේ බුද්ධ කාලයේ කපිලවස්තුවේ ඉපදිලා ගෝතම නමින් රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඊළඟට මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධාතු සෑයට සුවඳ දුම් පිදූ පින්වන්තයෙක් මේ බුද්ධ ශාසනයේ හාරිත නමින්
රහතන් වහන්සේ නම බවට පත් වුණා. පදුමුත්තර බුද්ධ ශාසනයේම ධාතු සෑයට දෑ සමන් මල් පිදූ පින්වන්තයෙක් මේ බුද්ධ ශාසනයේ විමල නමින් රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඔන්න ඔය උත්තර පාල මහරහතන් වහන්සේ, අභිභූත මහරහතන් වහන්සේ, ගෝතම මහරහතන් වහන්සේ, ඊළඟට මේ බුද්ධ ශාසනයේ පහළ වුණ හාරිත මහරහතන් වහන්සේ, විමල මහරහතන් වහන්සේ කියන අරහත් මුනිවරු සංසාරයෙන් නිදහස් වෙලා සංසාරය ගැන පැවසූ වදන් බලන්න උත්තරපාල මහරහතන් වහන්සේ කියා දෙන ගාථා. හොඳ නරක තෝරා ගැනීමට මේ තරම් නුවණ තියෙන මාවත් ලෝකයා මෝහණයට පත් කළ පංචකාම ගුණයන් පහළට ඇදලා දැම්මා. මේ පංචකාමයේ කියන්නේ මාරයා විසින් සත්වයා ගොදුරු කරගන්න තැන. ඉතින් මමත් මේ පංචකාමයට ගොදුරු වුණා. රාගේ නැමැති හුලින් පහර කෑවා. නමුත් අන්තිමේදී මට පුළුවන් වුණා මාරයාගේ උගුලින් නිදහස් වෙන්න. හැම කාම ආසාවක්ම මං නැති කරලා දැම්මා. හැම භවයක්ම නැසලා දැම්මා. උපත සලසන සංසාරේ මෙතනින් ඉවරයි. දැන් ඉතින් මට ආයෙමත් පුනර්භවයක් නැහැ. උත්තරපාල මහරහතන් වහන්සේ. පංචකාම ගුණය කියලා කියන්නේ පින්වතුනි මේ සත්‍යය හිර වෙන තැන. සසරේ ගමනේ යන කෙනා හසුවන සුලිය කාමයයි. සසර ගමනේ යන කෙනාට බේරෙන්න අමාරු තරම් මහා සැඩපහර කාම ඕඝ, කාමේ නම් වූ සැඩපහරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාමයේ ගැන කාමාති පඨමා සේනා. මාරයාගේ පළමුවෙනි සේනාව කාමයයි. මේ සත්‍යාව සසරට බැඳලා තියෙන මාර සේනා අතරේ, දසමාර සේනා අතරේ පළමුවෙනි සෙනග කාමය. කාමය කියලා කියන්නේ මොකක්ද? කාමය කියන එක කතා කරනකොට මුලින්ම කතා කරන්නේ කාම ගුණ ගැන. කාම ගුණ පහයි. චක්කු විඤ්ඤේය රූපා. ඇහැට පේන රූප තියෙනවා. ඉට්ඨා කන්තා මනාපා පිය රූපා. ඉෂ්ඨ කාන්ත මනාප පිය රූපී කාමූප සංහිතා. දැක්කහම හිත ඇදිලා යන රජනීය රාග, ద్వේෂ, මෝහ ආදී ලාමක අකුසල් අවුස්සන රූප. ඒ විදිහේ ඒ ස්වභාවයෙන් යුක්ත රූප තියෙනවා. ඒකට කියනවා කාම ගුණ. ඊළඟට ඒ වගේ අති මිහිරි ශබ්ද තියෙනවා. කාම ගුණ. ඊටාම මියුරු සුවඳ තියෙනවා. කාම ගුණ. ප්‍රණීත රස තියෙනවා. කාම ගුණ. ඊළඟට ඊටාම සුමුදු මුදු පහස තියෙනවා. කාම ගුණ. හැබැයි ඔය කාම ගුණ වලට නෙවෙයි කාමය කියලා කියන්නේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. කාමේ යනු මේ ලෝකයේ තියෙන ඔය විසිතුරු දේවල් වලට කියන නමක් නොවේ. මේ ලෝකයේ තියෙන විසිතුරු රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට කියන නමක් නෙමෙයි කාමය කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ දේවල් කෙරෙහි පුරුෂයා චිත්තභ්‍යන්තරය ඇති කරගන්න සංකල්පයයි කාමය. හරිම ලස්සනයි. ඒවා හිතින් බැඳ ගැනීම තමයි කාමය. ඒවා හිතින් අල්ලා ගැනීම තමයි කාමය. මේවා මගේ, මේවා මට අයිති, මේවා මගේ වෙනවා නම් ආන්න එහෙම අල්ල ගන්නවාට තමයි කාමය කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයා තුළ ඇතිවෙන සංකල්පීය රාගයයි කාමය. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අත්ථෙත්ත ධීරා විනයන්ති චන්දං. ඒ සංකල්ප රාගයේ කාමයේ නිසා දක්ෂයා කරන්නේ මොකද්ද? විචිත්‍ර විසිතුරු දේවල් මේ ලෝකයේ තුලම තියෙද්දී ඒ කෙරෙහි ඇති ඡන්දය, ඒ කෙරෙහි ඇති කාමය, කාම හැඟීම, සංකල්පය අත්හැරලා දානවා. එයා කාමෙන් නිදහස්. මේ ලෝකෙ මුනිවරු බිහි වුණේ එහෙමයි. හිතින් බැඳගත්තේ නැහැ.
හිතින් බැඳ ගැනීම තමයි පින්වතුනි බන්ධනය කියන්නේ. එක දවසක් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දි බිම්බිසාර රජුරු අල්ලගත්ත මේ වැරදිකාරයෝ ටිකක් හිරකාරයෝ ටිකක් එක බන්ධනාගාරයකින් තව බන්ධනාගාරයකට මාරු කරනවා. එතකොට ස්වාමීන් වහන්සේලා ওই වෙලාවේ තමයි එතන මේ පහු කරගෙන යන්නේ. ස්වාමීන් වහන්සේලා දකිනවා මේ දරුණු අපරාධකාරයෝ ටිකක් මේකුන්ව බැඳලා තියෙනවා බැඳිල්ලක් මහා මේ දැවැන්ත දන්වැල් වලින් හොඳට බැඳලා ආයේ කඩන්ට පුළුවන් බන්ධනයක් නෙවෙයි මේ බැඳිල්ල. ඉතින් භික්ෂුන් වහන්සේලා කල්පනා කළා කියනවා අපේ පුදුම බැඳිල්ලක් නේ. බුදුරජාන් වහන්සේ ළඟටත් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා ඔක කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දැක්කාද හොරමුලක් අරන් යනවා. අපරාධකාරයෝ ටික බිම්බිසාර රජුරුවන්ගේ ඒ බන්ධනාගාරයේ ඉන්න රාජපුරුෂයෝ උන්දලාව බැඳලා තියෙනවා ස්වාමීනි හොඳ බැඳිල්ලක් කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඒකත් බන්ධනයක්. හැබැයි ඕක නෙවෙයි කිව්වා දරුණු බන්ධනේ. දරුණු බන්ධනේ මෙයයි කිව්වා. දරුණු බන්ධනේ නම් දරුවන් කෙරෙහි දෙමව්පියන් තුල ඇතිවෙන බන්ධනයයි. බිරිඳට ස්වාමියා කෙරෙහි ඇතිවෙන බන්ධනයයි. ස්වාමියාට බිරිඳ කෙරෙහි ඇතිවෙන බන්ධනයයි. මේ මිනිසයාට ආභරණ කෙරෙහි ඇතිවෙන බන්ධනයයි. මේ මිනිසයාට දීපල කෙරෙහි ඇතිවෙන බන්ධනයයි. තමා සන්තක ධනෙ කෙරෙහි ඇතිවෙන බන්ධනයයි. මෙව්වාට තමයි බන්ධනය කියලා කියන්නේ. ඒක බාහිරින් රැහැනකින් බැඳපේකට වඩා දරුණුයි කිව්වා. ඒක බාහිරින් රැහැනකින් බැඳලා එච්චර දරුණුවට බඳින්න බෑ. ඒක අභ්‍යන්තරයෙන් ඇතිවෙච්ච බන්ධනයක්. අභ්‍යන්තරයෙන් ඇතිවෙච්ච බන්ධනයක්. ඒ අභ්‍යන්තර බන්ධනයට තමයි දරුණු බන්ධනය කියලා කියන්නේ. ඒ දරුණු බන්ධනේ කාමයේ මුල් වෙලා හැදෙන එකක්. ඔය කාමයේ මුල් වෙලා හැදිච්ච බන්ධනේ නිසා පින්වතුනි කොච්චර විඳනවනවද? කාමයේ නිසාමයි මනුස්සයාට ශෝකය උපදින්නේ. කාමයේ නිසාමයි මනුස්සයාට බය උපදින්නේ. මේ කාමයෙන් නිදහස් වෙච්ච මුනිවරු සැපසේ වාසය කළා. මේ සංසාර ගමනේ අපි දුක් විඳින ප්‍රධාන දෙයක් කාමයට හසු වීම. ඉතින් උත්තරපාල මහරහතන් වහන්සේ කියනවා හොඳ නරක තෝරා බේරා ගන්නට මෙච්චර නුවණක් තියෙන මාවත්. ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රඥාවන්තයි. ඒ ප්‍රඥාවන්තයවන් මේ කාමයේ විසින් පහලට ඇදලා දැම්ම කියනවා. පහලට ඇද්දා කියන්නේ මොකද්ද? පරිහානියටපත් කළා. පරිහානියටපත් කළා මේ හිර කරගත්තා. මේ පංචකාමයේ කියන්නේ මායයා විසින් සත්වයාව ගොදුරු කරගන්න තැන මාර තොණ්ඩුව කාමය. ඉතින් ඒ කාමයට ගොදුරු වෙලා රාගයකින් හුරින් පහර කකා හිටිය කියනවා. හැබැයි අන්තිමේට බුදුරජාන් වහන්සේගේ සද්ධර්මය නිසා ඒ කාම උගුලෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණා. මේ කාම උගුලෙන් නිදහස් වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. වෙන ක්‍රමයක් නැහැ. කාමෙන් නිදහස් වීම පිණිස කාමයේ නිරුද්ධ කරන්න ප්‍රතිපදාවක් තියෙනවා. එනම් කිම? අය මේ වාරියු අට්ඨංගිකෝ මග්ගෝ. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ වැඩපිළිවෙල තමයි කාමයෙන් නිදහස් වෙන වැඩපිළිවෙල. ඉතින් කාමයෙන් නිදහස් වුණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා අවසන් වුණ මුනිවරයෙක් තමයි ඒ ගාථා වදාළේ උත්තරපාල මහරහතන් වහන්සේ. අභිභූත මහරහතන් වහන්සේගේ ගාථාවල තියෙන්නේ මෙහෙම එකක්. ඒ රහතන් වහන්සේ පැවිදි වුණාට පස්සේ ඥාතීන්ට සංග්‍රහ පිණිසයි මේ ගාථා වදාළේ. ඒ නිසා ඒ ගාථා කියවෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙතන රැස් වුණ පින්වත් ඥාතිවරුනි, ඔයාලා මං කියන දේ අහන්න. මං ඔයාලට බුදු සමිදානන්ගේ ධර්මය කියලා දෙන්නම්.
ආයේ ආයෙමත් ඉපදෙන්න සිදුවීම නම් දුකක්මයි. ආයේ ආයෙමත් ඉපදෙන්න සිදුවීම නම් දුකක්මයි මේ සංසාරේ. ඒ නිසා ආරබත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝ. ඒ නිසා වීරිය කරන්න. ආරභත කියලා කිව්වේ වීරිය ආරම්භ කරන්නට. වීරිය ආරම්භන්නේ මොකේටද? අකුසල් දුරු කරන්නටයි වීරිය ආරම්භන්නේ. කුසල් වඩන්නටයි වීරිය ආරම්භන්නේ. නික්ඛමත කම්මැලි කම් වලින් අලස කම් වලින් අත මිදෙන්න. යුඤ්ජත බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන්නට. දුනාත මච්චුනෝ සේරං නලාගාරංව කුංජරෝ. බටපතුරු වලින් කරපු ගෙයක් සුණු විසුණු කරලා දාන ඇත්රාජෙක් වගේ මාර සේනා නැති කරලා දාන්න. මාර සේනා නැති කරන්න කියලා කිව්වේ මේ කෙලෙස් බන්ධන. කාමයේ තමයි මාරයාගේ පළවෙනි සේනාව. කාමාතේ පඨමා සේනා. පළවෙනි සේනාව කාමයයි. ဒုတိယ අරති උච්චති. දෙවනි සේනාව අරතියයි. තතියා කුප්පිපාසාතේ. තුන්වෙනි සේනාව බඩගිනි පිපාසයයි. චතුත්ති තණ්හා පෞච්චති. හතරවෙනි සේනාව තණ්හාවයි. පංචමී තීන මිද්ධන්තේ. පස්වෙනි සේනාව නිදිමතයි. චට්ටු බිහිරූප උච්චති. හයවෙනි සේනාව බයයි. සත්තමී විචිකිච්ඡාතේ. හත්වෙනි සේනාව ධර්මය සැක කිරීමයි. මක්කෝ තම්බෝ චට්ටමී. ගුණමක්කකමත් දැඩි ගතියත් කියලා කියන්නේ මාරයාගේ අටවෙනි සේනාව. ඊළඟට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යටවීම කියලා කියන්නේ නවවෙනි සේනාව. බුදුරජාන් වහන්සේ වදාළ දසවෙනි සේනාව තමයි තමාව උස්කොට සිටීම, අනුන්ව හෙලා පෙලා සිටීම. ආන් ඒක 10 වෙනි සේනාව. ওই මාර සේනාව සුණු විසුණු කරන්න ඕන. මාර සේනාව කියලා කිව්වේ කෙලෙස්මයි. බුදුරජාන් වහන්සේ එතන මර සෙනග කියලා හැඳින්වුවේ කෙලෙස්. සසර ගමනට බැඳ තබන ලාමක කෙලෙස්. සසරේ මුලාවටපත් කරන කෙලෙස්. ආන් ඒ කෙලෙස් දුරු කරන්න කියනවා. ඒ කෙලෙස් දුරු කරලා දාන්න කියන්නේ කොයි වගේද? හරියට මේ බටපතුරු වලින් කරපු ගෙයක් ඇත්රජෙක් ඇවිල්ලා සුණු විසුණු කරනවා වගේ. බටපතුරු වලින් හදපු ගෙයක් ඇත්රජෙකුට හරි සුවසේ සුණු විසුණු කරලා දාන්න පුළුවන්. ඒ වගේ විනාශ කරන්න කියනවා. යෝයිමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යම් කෙනෙක් මේ ධර්ම විනයේ අප්‍රමාදීව හැසිරුණොත් ඉපදෙන මැරෙන සංසාරය අත්හැර සියලු දුක් නිමා කරන්නට ඔහුට පුළුවන්. අන්න එහෙමයි රහතන් වහන්සේලා වදාළේ. යම් කෙනෙක් මේ ධර්ම විනය තුල අප්‍රමාදී වෙනවා නම් ඉපදෙන මැරෙන සංසාරයෙන් නිදහස් වෙලා සියලු දුක් නිමා කරලා දාන්න ඔහුට පුළුවන්. ඒ කිව්වේ ධර්ම මාර්ගය හරි. ධර්ම මාර්ගය නිර්වුල්ව තියෙනවා. පාර පැහැදිලි. දුර්වලකම තියෙන්නේ තමන් ගාවයි. කෙනෙක් තුල අප්‍රමාදී බව තියෙනවා නම් ඒ අප්‍රමාදයේ තියෙන කෙනාට ඒකාන්ත වශයෙන් මේ ධර්ම මාර්ගය තුල ඵල ලබන්න පුළුවන්. පාර නිවැරදිව බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. පාරේ යන්න පරක්කු වෙනවද, පාර වරද්ද ගන්නවද, නොමගකී යනවද කියන එක එක පුද්ගලයා සතු දෙයක්. ගණක මොග්ගල්ලානි කියන බ්‍රාහමණයා එක දවසක් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් පිළිසඳරක යෙදුණා. ඒ දහම් පිළිසඳරේදී භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට නිවන් මඟ කියලා දුන්නා.
සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන නිවනටම යන හැටි ගණක මොග්ගල්ලානට කියලා දුන්නා. මේක අහගෙන හිටියා. අහගෙන ඉඳලා ගණක මොග්ගල්ලාන කියනවා ස්වාමීනි හරි ලස්සනයි. තථාගතයන් වහන්සේ නිවනට යන මාවත හරි පැහැදිලිව වදාලා. ඉතින් ස්වාමීනි මේ තථාගතයන් වහන්සේ සමීපයේ ඉන්න සියලු භික්ෂූන් නිවන් දැකපු අයද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාලා නෑ මොග්ගල්ලානේ මේ ඔක්කොමලා නිවන් දැකපු අය නෙවෙයි. ඔක්කොමලා නිවන් දැක්කේ නෑ කිව්වා. එතකොට ගණක මොග්ගල්ලාන කියනවා ස්වාමීනි ඒක පුදුම කතාවක් නේ. දැන් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා පාර කියන්ට. නිවන දක්වාම පාරක් තියෙනවා. ඉතින් එහෙව් එකේ ස්වාමීනි ඇතැම් භික්ෂූන් නිවනට යන්නටත් ඇතැම් භික්ෂූන් නිවනට නොයන්නටත් හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේ කියනවා ගණක මොග්ගල්ලානේ මං ඔහෙගෙන් ඕක අහන්නම්. ඔහෙගෙන් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම රජගහ නුවර ඉඳලා සැවැත් නුවරට යන පාර මට කියන්න පුළුවන්ද කියලා. ඔහෙට පුළුවන්ද කියලා ඇහුවා. ඒ පාර කියලා දෙන්න. කිව්වා ස්වාමීනි ඉතින් අපි පොඩි කාලේ ඉඳලා ආව ගිය පාරවල්නේ. අපිට පැහැදිලිව කියන්න පුළුවන් කිව්වා. හරි ගණක මොග්ගල්ලාන දැන් ඔහි ළඟට කෙනෙක් ඇවිල්ලා පාර අහගන්නවා. පාර අහගත්තාම ඔබ කියනවා මේ විදිහට යන්න. මේ විදිහට යනකොට මේ වගේ දෙමන් හන්දියක් හම්බෙයි. එතනින් ඔබ මේ දකුණු පැත්තට හැරෙන්න වමට හැරෙන්න එපා. වමට හැරුණොත් පාර වරදිනවා දකුණට හැරිලා යන්න. ඒ අද්දි ඔබට මෙහෙම තැනක් හම්බෙයි. එතනින් අහවල් පැත්තට හැරෙන්න. එහෙම කියලා ඔබ පාර කියලා දෙනවා. ඒ පාර කියලා දීපු කෙනා හොඳට මං සලකුණු මතක තියාගෙන ඒ මං සලකුණු ඔස්සේම ඉක්මනින් ගියොත් එයාට වහාම ඒ රජගහ නුවරට ය아가න්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි පාරේ ගියොත් මිනිසයා ප්‍රමාද වුනේත් නැත්තම් ඉක්මනට යන්න පුළුවන් කිව්වා. හරි මොග්ගල්ලානේ දැන් තව කෙනෙක් ඇවිල්ලා ඔබෙන් පාර අහගන්නවා. පාර අහගෙන මිනිහා දකුණට නම් හැරෙන්න කිව්වේ එතනින් වමට හැරෙනවා. වමට හැරිලා ඒ මිනිහට හිතිච්ච පාරක යනවා. එහෙම නැත්තම් මිනිසයා පාරේ යන ගමන පැත්තකින් තියලා මට මේ රජගහ නුවරට නම් යන්න තියෙනවා කිය කටින් කිය ඉන්නවා ගමන යන්නේ. ඒ දෙන්නට පාර හම්බ වෙයිද නැද්ද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි ඒ දෙන්නාට රජගහ නුවර මුණ ගැහෙන්නේ නැහැ. මොකද ඒ දෙන්න ගියේ නැහනේ. ඒ දෙන්න ගමන ගියේ නැහැ. ඒ දෙන්නාට මුණ ගැහෙන්නේ නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ගණක මොග්ගල්ලාන ඒක පුදුම කතාවක් නේ. දැන් පාර කියන්න ඔහෙත් ඉන්නවා. පාරක් තියනවා පැහැදිලිව. එහෙව් එකේ කෙනෙක් යන්නත් කෙනෙක් නොයන්නත් හේතුව මොකක්ද? එහෙම කොහොමද උනේ? කිව්වා ස්වාමීනි ඒක මට අදාළ එකක් නෙමෙයි. මම පාර හරියට කිව්වා. යන එක නොයන එක වරද්ද ගන්න එක හරියට යන එක ඒ කෙනාගේ වැඩක් කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොග්ගල්ලාණිය මේ නිවන් මඟ ගැනත් ඔහොම තමයි තේරුම් ගන්න තියෙන්නේ. තමන්මයි මාර්ගයේ මනාව අසාගෙන ඒ අවවාදයට අනුව හික්මිය යුත්තේ. තමන්මයි අප්‍රමාදී විය යුත්තේ. බුදුවරු වනාහි මාර්ගයේ දේශනා කරනවා පමණි. ඒ නිසා අදටත් පින්වතුනි ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ උතුම් නිවන් මඟ බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක මහ සංගරුවන සංගායනා අනුසංගායනා කර කර ආරක්ෂා කරන් ආපු නිසා අපිට තියෙනවා. හැබැයි ඒ නිවන් මගේ ප්‍රමාද වෙනවද අප්‍රමාදී වෙනවද කියන එක අපිමයි තීරණය කරන්න ඕන. ප්‍රමාදී වීම අප්‍රමාදී වීම සියල්ලට මේ මූලිකම වගකීම තියෙන්නේ මේ ධර්මය අහන කෙනාට. එයා ධර්මය අහුවට පස්සේ එයා උනන්දු වෙන්නේ නැත්තම් එයාට මාර්ගයේ ගමනක් නැහැ.
හැබැයි මුලින්ම කළ යුත්තේ මේ ධර්මයන් ගැන හිත පහදව ගැනීම. හරියට හිත පහදව ගත්තොත් ඒ කෙනාට තමයි ගමනේ ඉස්සරහක් තියෙන්නේ. ඒ නිසා මුලින්ම ඇති කරගන්න චිත්ත ප්‍රසාදය. ඊළඟට ගාථා වදාලා ගෝතම මහරහතන් වහන්සේ සංසාරයේ සැරිසරා යද්දී ආයේ ආයමත් නිරයේ ඉපදුනා. ප්‍රේත ලෝකයේ ඉපදුනා. තිරිසන් ලෝකයේ ඉපදුනා. බොහෝ කලක් මුළුල්ලේ අනන්ත දුක් දුම්නස් වින්දා. ඔය අතරේ වරින් වර මිනිස් ලෝකෙටත් ආවා. දෙව්ලොවත් ඉපදුනා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල, අරූපාවචර බ්‍රහ්ම ලෝකවල, නේව සංඥා නා සංඥා ලෝකයේ අසඤ්ඤ තලයේ ඉපදිලා කාලෙ ගෙවිලා ගියා. මන් දන්නවා මේ සංස්කාරයන්ගේ හට ගැනීම හරසුන් දෙයක් බව. සකස් වෙන හැම දෙයකම ස්වභාවය නැසී වෙනසී යාමයි. තමා වශයෙන් සිතාගෙන සිටින සකස් වෙන දේවල් නුවණින් අවබෝධ කරගත්තා. මනාව සිහිය පිහිටුවා ගත්තා. ශාන්ත නිවන සාක්ෂාත් කළා. මේ සසර ගමන ගැනයි මේ කියන්නේ. සංසාරේ එනකොට නොයේක් ಜಾතිවල දුගති උපත් විඳින්න සිද්ධ වෙනවා. කලින් කලට සුගතියෙත් උපදිනවා. ඔය සුගති දුගති වල ඉපදී මෙරි යන ගමනේ කෙලවරක් නම් නැත්තේය. ඒකේ කෙලවරක් නෑ. දීර්ඝයි සංසාර ගමන. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි මේ සංසාර ගමන අතිශයින් දීර්ඝ වූවකි. මෙහි ඇරඹූ කෙලවරක් පැනවිය නොහැකි තරම්ය. ඒ තරම් දිග ගමනක්. ඔය දිග ගමන එනකොට පින්වතුනි අපි නොයේක් ಜಾතිවල සුගති දුගති වල ඉපදී තමයි අපේ මේ ගමන එන්නේ. හරියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ ඉපදී මෙරි එන ගමන නොයේකුත් මේ කෙලෙස් සංකල්පනා නිසානේ මේකේ පටලවි යන්නේ. හොයනවා නොයෙක් දේ. ඒ නොයෙක් දේ හොය තමයි මේ යන්නේ. ඒ යන ගමන හරියට මේ සංස්කාර බුදුරජාන් වහන්සේ උපමා කළේ කෙහෙල් ගඳක් පතුරු ගහනවා වගේ. කෙහෙල් ගඳ පතුරු ගහන්නේ මිනිස්සෙක් අරටුවක් අපේක්ෂාවෙන්. අරටුව අපේක්ෂා කරන මිනිස්සෙක් අරටුවක් හොයාගෙන යනකොට දැක්ක කියනවා මහා කෙහෙල් කඳක්. කෙහෙල් වනාන්තරයක්. එතකොට ඔහුට හිතක් උපදිනවා මම මේ කෙහෙල් කඳ පතුරු ගහලා බලන්න ඕන අරටුව. ඔහු පතුරු ගහන කෙහෙල් කඳෙත් පතුරෙන් පතුර ගලව අරටුව හොයනවා. අරටුවක් නැති එකනේ මේ අරටුව හොයන්නේ. එතකොට හොයාගෙන ඇතුළට හාරගෙන යනකොට තේරෙනවා මේකේ නම් අරටුවක් නැහැ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඔළුව උස්සලා බලනවා හරි මේකේ නැති වුණාට අනික් ගහේ ඇති. ඊළඟ කෙහෙල් ගහට මාරු වෙනවා. ඔය වගේ තමයි අපි උපතින් උපත මාරු වෙවි මේ ඇවිත් තියෙන්නේ. මේ ආපු ගමනේ හම්බ වෙන තැන අපි අල්ල ගන්නවා. අල්ලාගෙන දුක් විඳ යන ගමනක්. ඒ යන ගමනේ බුදු කෙනෙකුගේ ධර්මයක් මුණ ගැහිලා ඒ ධර්මයට හරියට හිත පහදව ගන්නට ලැබුණොත් එහෙම ඔන්න අපි හරි පාරට යමු වුණා. ඒ හරි පාරට යමු වෙනවා කියලා කියන්නේ පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවොත් තමයි අපිට හරි පාරට යමු වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ මුලා වෙච්ච ගමනේ අපි තව අසරණ වෙනවා මිසක් වෙන දෙයක් නෑ. තවත් අසරණ වෙවි දුකින් දුකට වැටෙනවා. ඒ නිසා මේ මුනිවරුන්ගේ වචන අපිට අහන්න ලැබෙනවා කියලා කියන්නේ මේක මහා භාග්යක්. මේ කන් වලින් සසරින් නිදහස් වෙච්ච මුනිවරුන්ගේ වචන අහන්න ලැබෙනවා කියන්නේ මහා භාග්යක්. මේවා අහලා මේ සසර ස්වභාවය ගැන හරියට තේරුම් අරගෙන
අනේ මේ සංසාරයෙන් නිදහස් වෙන්න නැත්නම් අපිට මේ සුගති දුගති වල ගුටි කකා යන මේ ගමනින් නිදහස් වෙන්න නැත්නම් කියලා හිතක් හරි උපදිනවා නම් ඒකත් බොහෝ කල යහපත පිණිස හේතු වෙනවා. හාරිත මහරහතන් වහන්සේ අපේ ජීවිතය ගැන මෙන්න මෙහෙම වදාලා. ඉස්සෙල්ලාම කරන්නට ඕන දේ කල් දාලා ඒක පස්සේ කරන්නට නම් හිතාගෙන ඉන්නේ. එයා ලබන්ට තියෙන සැපයෙන් පිරිහි යනවා. පස්සේ ලැබෙන්නේ ශෝකය විතරයි. ඔන්න ධර්ම මාර්ගය අහන්ට මේ ධර්මය ගැන අහන්ට ලැබෙන අයට බොහොම හොඳ වටිනවාදයක්. හරියට තියෙන දෝෂයක් අපේ කල් දැමිල්ල. ඒ කල් දැමිල්ලට තමයි ඇත්තටම ප්‍රමාදය කියලා කියන්නේ. කල් දානවා. සංසාරේ මෙහිමයි කියලා අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට හිතෙනවා අපේ ඇත්ත තමයි මේ කියන්නේ නම් කියලා. හැබැයි ටිකකින් කල් දානවා. සිල් ගන්න ඕන කියලා හිතෙනවා. කල් දානවා. බණ අහන්න ඕන කියලා හිතෙනවා. කල් දානවා. ඔක්කොම කල් දානවා. හැබැයි කල් දාන්නේ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ. කළ යුත්තේ තමන්ගේ ජීවිතේට මේ ධර්මයේ තුලින් ආරක්ෂාව රැකවරණය හදාගන්න එක. ඒක කල් දානවා. ඒක කල් දාලා ඒක පස්සේ කරන්න නම් හිතාගෙන ඉන්නේ. එයා ලබන්ට තියෙන සැපයෙන් පිරිහි යනවා. අන්තිමේ උත්පල වෙලා බැරි ගෙහුණාට පස්සේ එයාට ශෝකේ විතරයි තියෙන්නේ. අයියෝ මට හොඳට ඉන්න කාලේ කරගන්න බැරි වුණා. මට හොඳට ඉන්න කාලේ මහන්සි වෙන්න බැරි වුණා කියලා දුකක් ශෝකයක් විතරයි කියනවා ඉතුරු වෙන්නේ. යම් දෙයක් කරනවා නම් අන්න ඒ ගැන විතරයි කිය යුත්තේ. නොකරන දේවල් කියන්න ඕන නෑ. නොකරන දේවල් කියා ඉන්න උදවියට බුද්ධිමතුන් ප්‍රශංසා කරන්නේ. සම්බුදු සමිදානං වදාළ ඒ අමා නිවන ඒකාන්තයෙන් සැපයක්. එතන තමයි හැම දුකක්ම නැති වෙන තැන. එතන තමයි ශෝක රහිත තැන. එතන තමයි කෙලෙස් රහිත කරදර නැති තැන. නිවන. එතනමයි ශාන්තිය. වෙන තැනක පින්වතුනි මේ ලෝකේ සැපනේ. වෙන මොන જાතියක උපන්නත් ඒ කිසිම જાතියක සැපය කියන එක නෑ. සැපය කියන එක තියෙන්නේ නිවනේ. සැපය කියන එක නිවන තුල තියෙන්නේ ඇයි? නිවන තුල කෙලෙස් නැති නිසා. කෙලෙස් යම් තැනක තියෙනවාද? කෙලෙස් තිබෙනා සියලු තැන්වල දුක තිබේ. කෙලෙස් නැති තැනමය සැප තිබෙන්නේ. ඒක හොඳට තේරෙනවා ඒක අවස්ථාවක බුදුරජාන් වහන්සේ කාලේ ජීවමානව වැඩ ඉන්නවා. මේක සිද්ධ වුණේ තව්තිසාවේ. තව්තිසාවේ තියෙනවා දෙවිවරු ප්‍රීති වෙන උයනක්. ඒ උයනට කියනවා නන්දන වනේ. ওই නන්දන වනයේ තියෙනවා පරසතු කියලා රුක්ෂයක්. ඔය පරසතු ගහ කියලා කියන්නේ පින්වතුනි හරියට මනුස්ස ලෝකේ තියෙන ඇහැල ගස් වගේ. ඇහැල ගහේ කාලයකට මල් පිපෙනවා. කාලයකට කොළත් හැලිලා නිකන් කඳ විතරක් තියෙන කාලයක් තියෙනවා. ඔය වගේ පරසතු ගහ කියලා කියන්නේ 4 මාසයක් කොළදලු මුකුත්ම නැතුව තියෙන කාලයක් තියෙන ගහක්. තව 4 මාසයක් මේ පරසතු ගහේ කොළදලු විතරක් හටගෙන තියෙනවා. තව 4 මාසයක් පරසතු ගහේ සම්පූර්ණ පරසතු මල් පිපී තියෙනවා. ඒ මල් පිපෙන කාලෙට දෙවිවරු නන්දන වනයේට යන්න ගොඩාක් කැමතියි කියනවා. හේතුව පරසතු ගහේ ලස්සන නිසා. ඉතින් මේ සිදුවීම සිද්ධ වුණේ ওই පරසතු ගහේ මල් පිපී තිබුණු 4 මාසේ. දිව්‍ය ලෝකේ සුබ්‍රහ්ම කියලා එක දේව පුත්‍රයෙක් තමන්ගේ පරිවාර දිව්‍යාංගනාවන් 1000ක් එක්ක ඔය නන්දන වනේ පරසතු රුක්ෂය වෙනට ගියා සතුටු වෙන්න. ඒ කාලේ දෙවිවරු ඔක්කොම සතුටු වෙනවා සැනකිලි. මෙහෙම සතුටු වෙවි ඉන්නකොට
මේ නැගණිවරුන්ට අදහසක් උපන්නා. ඒ කියන්නේ අප්සරාවියන්ට අදහසක් උපන්නා. සුබ්‍රහ්ම දෙවියාව මල් වලින් සරසන්ට. අනේ අප්සරාවියෝ ටික කිව්වා අනේ දේවපුත්‍රය අපි හරි ආසයි ඔයාව මල් වලින් සරසන්ට. ඔයා අපිට මේ ඔයාව සරසන්ට දීලා ආන් අර ආසනෙට වෙලා වාඩි වෙලා ඉන්න කිව්වා. එතකොට මේ සුබ්‍රහ්ම දෙවියා එතන තිබුණ යම් ආසනයක්. ඒ ආසනයට වෙලා මේ ආසනේ හොඳට සැප පහසුවට බර වෙලා හාන්සි වුණා. ඒ හාන්සි වුණාම අප්සරාවියෝ දැන් මල් අරගෙන ඇවිල්ලා නොයෙක් ආකාරයෙන් මේ දෙවියව සරසනවා. දැන් මෙතන ඉතින් සැරසිල්ල ගැන ඔබ හිතන්නකෝ 1000ක් දෙනා 1000ක් හිතුවිලි වලින් මේ දෙවියව සරසනවා. ඇතැම්මු මල් වලින් ඔටුනු හදනවා. ඇතැම්මු පරසතු මල් වලින් මාල ගොතනවා. ඉතින් මෙතන নানা ප්‍රකාර සැරසිලි ගණනාවක් තිබුණා. ඔය සරසන අතරේ ඇතැන් අප්සරාවියෝ ගීත ගයනවා. නොයෙක් දේ. මෙහෙම ඉන්න ගමන් මේ දෙවියාට පොඩ්ඩක් ඇහැ පිය වුණා. ඇස් දෙක ඇරලා බලනකොට එකපාර අර අප්සරාවියෝ එක්කෙනෙක්වත් නැහැ. ඔක්කොම ටික අතුරුදහන් වෙලා. සුබ්‍රහ්ම දේවපුත්‍රයා හිතුවා මේ තමන්ගේ අප්සරාවියෝ ටික තමන් එක්ක කොලොප්පමට තමන් එක්ක ක්‍රීඩා කරන්න ආසාවි තමන්ට නිින්ද ගිය ටිකට හැංගුණා කියලා. මේ දෙවියා මුළු නන්දන වනයේම හොයලා තියෙනවා අප්සරාවියෝ ටික. හම්බුන්නේ නැහැ. පස්සේ මේ දෙවියාට එකපාර හිතට බයක් උපන්නා. අපේ මේ පිරිස චුත වුණාවද්ද? මේ පිරිස මට අහිමි වුණාවද්ද? මේ සුබ්‍රහ්ම දෙවියට තිබිලා තියෙනවා පින්වතුනි දේව එරදිහක් ඥානයක්. මෙයාට පුළුවන් තමන්ට වඩා පහලින් තියෙන ලෝක ටික බලන්න. එතකොට මේ සුබ්‍රහ්ම දෙවියා එකෙන් එක බලන්න පටන් ගත්ත කියනවා. දැන් මෙයා හිටියේ තව්තිසාවේනේ. චාතුම් මහා රාජිකයේ බැලුවා. ඒ චාතුම් මහා රාජිකයේ බලනකොට එහෙ ඇවිල්ලා නැහැ. ඊට යටින් තියෙනවා බුහුමස්ත දිව්‍ය ලෝක. පොළොවාසී දෙවිවරු. එහෙත් බැලුවා. පොළොවාසී දෙව්ලොවට ඇවිල්ලත් නැහැ. මනුස්ස ලෝකේ මෙහෙ ඇවිල්ලත් නැහැ. පෙරේත ලෝකේ එහෙ ගිහිල්ලත් නැහැ. තිරිසන් ලෝකේ එහෙ ගිහිල්ලත් නැහැ. දැන් මේ දෙවියාගේ හිත ගැහෙනවා. කොහෙද මේ නැගණිවරු ගියේ? අවීචි මහා නරකාදීවත් උපන්නද කියලා මේ දේවපුත්‍රයා තමන්ගේ ඥානෙ යොමු කළා නිරේට. ඒ යොමු කරනකොට ඔහු දකිනවා දහසක් අප්සරාවියෝ මීට සුළු මොහොතකට පෙර ඈලා දිව්‍ය මල් වලින් සතුටු වෙවි. දිව්‍ය සලුපිලි වලින් ගත සරසාගෙන දිව්‍යමය තූර්ය නාද මැද්දේ දිව්‍යමය පවන් වලින් මේ ගත සනහාගෙන දිව්‍යමය සුවඳ මැද ඈලා හිටියේ. හැබැයි දැන් ඈලා අවීචි මහා නරකාදී ඉතා තියුණුව දැවෙන ගිනි දැල් අතරේ දැවෙමින් ඉන්නවා. නිරිසතුන් බවට පත් වෙලා. අර තිබුණු රූප සෝභා සියල්ල අහිමි වෙලා. සුබ්‍රහ්ම දෙවියාට හපොයි කියලා හිතුණා. මේ සුබ්‍රහ්ම දෙවියා ඒ වෙලාවේ තමන්ට ඇතිවෙච්ච ශෝකයෙන් තමන්ට ඇතිවෙච්ච සංවේගයෙන් යුක්තව තමන්ගේම ආයුෂ ගැන නුවණ යොමු කළා. මට තව කොච්චර ඉන්න ඇතිද කියලා. එතකොට ඔහුට ඔහු ගැනම නුවණක් උපන්නා. මට තියෙන්නේ තව දින 7යි. මනුස්ස ලෝකෙන් දින 7යි මට තියෙන්නේ. ඒ දින 7 ගෙවි යනකොට මට තියෙන ආයුෂ ටිකත් අහිමි වෙනවා. ඊට පස්සේ මට ආයෙ ගිහිල්ලා උපදින්න තියෙන්නේ නැගෙනවරු ගිය තැනමයි. ඒ කිව්වේ නිරේ. එතනින් උඩට එන්න තරම් දෙයක් දැන් ඔහු ගාව ඉතුරු වෙලා නැහැ. හරියට මිනිස්සෙක් මේ තමන්ගේ account එක බලනකොට තමන් ගාව තියෙන සන්තක ධනෙ ඔක්කොම පිරිහිලා වගේ ඔහු දැක්ක තමන්ගේ පින පිරිහිලා. තමන්ව යලි සුගතියකට ගේන්න තරම් පින්බලයක් නැහැ. ඔහු අසරණ වුණා.
දැන් නන්දන වනයේට ගියාට හිත සතුටු වෙන්නේ නැහැ. දෙව්ලොව හිත සතුටු වෙන්නේ නැහැ. හදවත දැවෙනවා. ඔහු සිහි කරනවා කවුද මට පිළිසරණක් වෙන්නේ. ආන් එහෙම සිහි කරනකොට ඒ කාලේ සුබ්‍රහ්ම දෙවියා වාසනාවන්තයි. තුන් ලොවක් කමා නිවනින් සැනසු මහා කාරුණික ආනන් වහන්සේ. තිලෝගුරු ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව ලෝකේ වැඩ ඉන්න කාලේ සැවැන්නුවර දෙව්රම් විහෙරේ බුදුරජාණන් වහන්සේ ඉරක් හඳක් වගේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න සුබ්‍රහ්ම දෙවියා රාත්‍රියේ එනවා මුළු දෙව්රම මේකාලෝක කරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හටගත් දුක් නිසාත් හටගන්න තියෙන දුක් නිසාත් මේ හදවත දැවෙනවා. ස්වාමීනි මේ ලෝකේ දැවිලි තැවිලි සන්තාප දුක්ගිනි මේ කිසිවක් නැති තැනක් තියෙනවද? එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළයි සුබ්‍රහ්ම දෙවියට නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා දෙවිය අවබෝධයට උවමනා කරන උතුම් වූ ගුණ ධර්ම බොජ්ජංග ධර්ම සිහිය දහම් දැනුම වීරිය ධර්ම ප්‍රීතිය ධර්මයේ තුලින් ඇති කරගන්නා ලද කායික මානසික මේ සැපසැහැල්ලුව චිත්ත ඒකාග්‍රතාවය උපේක්ෂාව කියන මේ ගුණ වඩන්න ඕන. බොජ්ජංග තපස හොඳට කෙලෙස් තැවීම පිණිසත් අකුසල් මේ දුරු කිරීම පිණිසත් කුසල් වැඩිම පිණිසත් වීරිය කරන්න ඕන. නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා ඉන්ද්‍රිය ටික හොඳට සංවර කරගන්න ඕන. ඥාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සියලු කෙලෙස් වලින් නිදහස් වෙන්න ඕන. මේ දේවල් ටික කරගන්නේ නැතුව ඒ කිව්වේ බොජ්ජංග වඩන්නේ නැතුව වීරිය වඩන්නේ නැතුව ඉන්ද්‍රිය සංවර කරගන්නේ නැතුව සියලු කෙලෙස් වලින් නිදහස් වෙන්නේ නැතුව සොත්තින් පස්සාමි පානිනං මේ සත්වයාට වෙන සැපයක් නැහැ. ওই ගාථාව වදාරලා ඉවර වෙනකොට හැබැයි මේ දෙවියා ඥානවන්තෙක් ඔහු සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා. සතර අපායේ වැටෙයි කියන බයෙන් නිදහස් වුණා. නිවන දකිමින් ඉන්න කෙනෙක් බවට පත් වුණා. දහම් ඇස උපන්නා. ඉතින් ඒ නිසා මේ ලෝකේ පින්වතුනි එහෙම තැනක් තියෙනවා. ධර්මයේ හැසිරීලා විතරක් උපදව ගන්න පුළුවන් සැපයක් තියෙනවා. නිර්වාණ සැප. ඒ නිවන් සැපයටපත් වෙච්චි විමල කියන මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා. හරි ලස්සනයි. අමා නිවන අවබෝධ කරගන්නට සිතන කෙනා පාප මිත්තේ විවජ්ජෙත්වා පාප මිත්‍රයන්ව අතහරින්නම ඕන. නිවන් අවබෝධ කරගන්නට කෙනෙක් කැමති නම් එයා පාප මිත්‍රයන්ව අතහරින්නම ඕන. උත්තම පුද්ගලයන්ව සේවනය කරන්නටත් ඕන. ඒ උතුමන්ගේ අවවාදයේ පිහිටා සිටින්නටත් ඕන. නිවන් දකින්න කෙනෙක් කැමති නම් එයා පවිටෝ ඇතරින්න ඕන. නුවණැත්තෝ ඇසුරු කරන්න ඕන. නුවණැත්තන්ගේ අවවාදයට අනුව ඉන්න ඕන. එහෙම තමයි නිවනක් ලැබෙන්නේ. නිවන ගැන කියනකොට මේ නිවන පිණිස තියෙන ප්‍රතිපදාව ගැන කියනකොට ඒ ප්‍රතිපදාව ගැන හරි ලස්සන අර්ථයක් තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දවසක් කියනවා ස්වාමීනි මට නම් හිතෙන්නේ මේ නිවන් මගින් සම්පූර්ණයෙන්ම අඩක් තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දේ ඔය වචනේ ආයෙ කියන්න එපා. ආනන්දය අඩක් නොවේ මුළු නිවන් මගම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. එහෙනම් මේකේ ප්‍රධානම දේ මොකද්ද? කල්යාණ මිත්‍රයා අඳුනා ගැනීම. කල්යාණ මිත්‍රයා අඳුනා ගත්තොත් අන්න එතන තමයි නිවන. කල්යාණ මිත්‍රයා අඳුනගත්තොත් ඒ අඳුනගත්ත කෙනාට නිවනට යන මාවත නිවනට යන පාර ඇරෙනවා. මුහුදට වැටිච්ච කෙනා කුඩා දර කැබැල්ලකට නැගගත්තොත් ගිලෙන්නේ මුහුදෙමයි. ආන් ඒ වගේ
කුසීතය ඇසුරු කරන යහපත් පුද්ගලයත් පිරිහෙනවා. ඒ නිසා හීන වීරිය ඇති කුසීතයෝ නම් ආශ්‍රයෙන් ඈත් කළ යුතුමයි. ඒ අදහස් කළේ මොකක්ද? පාප මිත්‍රයාව දුරු කරන්නට කියලා. පාප මිත්‍රයාව හැඳින්වුවේ හරියට මුහුදට වැටිච්ච කෙනාට අහුවෙන පොඩි කොට කෑල්ල වගේ. ඒක එල්ලුණා කියලා කියන්නේ ඒ කොටෙත් එක්ක තමන් ගිලිනවා. ඒ වගේ තමයි හිමේ කුසීතයෙක් ඇසුරු කරොත් එහෙම පොඩ්ඩක් වීරිය තියෙන කෙනාගේ තියෙන වීරිය ටිකත් නැත්තටම නැති වෙලා යනවා. ඇසුරු කළ යුත්තේ කවුද? තනියම ජීවත් වෙන, දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙන, ධ්‍යාන වඩන, පටන්ගත් වීරිය නිතර පවත්වන උතුමන් වයි ඇසුරු කළ යුත්තේ. ඒ කිව්වේ කල්යාණ මිත්‍රයන්. මේ සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරොත් අපිට මේ නිවන් මඟ එහෙම නැත්තම් අපේ ජීවිතයේ සැනසෙල්ල උපදව ගන්නට අවකාශ සැලසෙනවා. ඇත්තටම පින්වතුනි ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක අපි තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. ආශ්‍රය කියන එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ අවවාද, අනුශාසනා, පිළිගැනීම, අනුගමනය කිරීම මත. අපිට කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා. අපේ ජීවිතේට අපිට මුණ ගැහිච්ච උතුම්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන රහතන් වහන්සේලා ප්‍රමුඛ මේ තේරතේරී ගාථා පොත් වහන්සේ තුල වැඩ ඉන්නේ සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයෝ. ඒ රහතන් වහන්සේලා අපේ ජීවිතේට කරපු අවවාද දෙනවා. ඒ අවවාද අනුශාසන අනුගමනය කරනවා නම් පිළිගන්නවා නම් කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා. ඊළඟට මේ අවවාද අනුශාසන බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අපිට ඊටාම පැහැදිලිව ඉස්මතු කරලා निराවුල්ව මෙයයි බුද්ධ වචනය, මෙයයි පැහැදිලි බුද්ධ වචනය කියලා අපිට මේ බුද්ධ වචනේ කියා දීපු කල්යාණ මිත්‍රයෝ, ඒ උත්තමයෝ අපි ගෞරවයෙන් ඇසුරු කරන්න ඕන. එතකොට අපිටත් අපේ ජීවිතේ නිවනක් ඇති කරගන්න, ශාන්තියක්, සැපයක් ඇති කරගන්න අවකාශ සැලසේවි. ඉතින් අද දවසේ මේ සංසාර ගමනින් නිදහස් වීම පිණිස පවතින මේ සුන්දර අවවාද අප උදෙසා සිදු කළ සසර දුකින් නිදහස් වුණ මුනිවරු වන ඒ අපගේ උතුම් රහතන් වහන්සේලාට උත්තර පාල මහරහතන් වහන්සේ, අභිභූත මහරහතන් වහන්සේ, හාරිත මහරහතන් වහන්සේ, ගෝතම මහරහතන් වහන්සේ, විමල මහරහතන් වහන්සේ යන ඒ අරහත් මුනිවරුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා සැනසුණ අමා නිවනේ අපටත් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මේ ධර්ම දේශනාව තුළින් රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීලාදීන්ද වැඩෙත්වා. මේ දෙවියන්ගේ ආශිර්වාද දෙවියෝ අප හැම දෙනාට නොවඩුවම සලසා දෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් 2021 මාර්තු මාසයේ 29 වෙනි දිනට මිය පරලෝ ගොස් වසර 16ක් සම්පූර්ණ වන පින්වත් GH අවිසිරි ආච්චි අම්මාට සහ මීට වසර 40කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු WRG විලියම් රාජපක්ෂ පියාණන්ට මේ සියලුම පින් අනුමෝදන්ව, ඒ වගේම නමින් මිය පරලෝ යන්ට යෙදුණා වූ සියලු ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන්ම සැපෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අද විශේෂයෙන් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ අද දවසේ 68 වෙනි උපන්දිනය යෙදෙන පින්වත් MRM මැන්චෝ නෝනා ආදරණීය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින්. ඉතින් මේ මෑණියන්ට
මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය සැලසී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පatti ලැබෙත්වා. මේ මෑණියන්ගේ ජීවිතයට තවදුරටත් කිසි බාධාවකින් කරදරයකින් තොරව සුවසේ පින් කරගන්නට සුවසේම ධර්මයේ හැසිරෙන්න අවකාශ ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානමේ පින්කම සිදු කරන ඊශ්‍රායලයේ සේවයේ නියුතු WRG ප්‍රියන්තා උදයංගනී රාජපක්ෂ මහත්මිය, දිවුලපිටිය හුණුමුල්ල නාවික ගම්මානයේ අංක 100 නිවසේ පදිංචි ආර්.එම්. අමරසූරිය මහතා, WRG ජයන්ත රාජපක්ෂ, WRG ප්‍රියදර්ශනී රාජපක්ෂ, WRG ප්‍රියකාන්ති රාජපක්ෂ සහ WRG ප්‍රියන්ති මාලා රාජපක්ෂ යන ඒ දියණිවරුත් ඒ වගේම මුණුපුරු මිනිපිරියන් වන ටියුෂාන් දිමන්ත, හිමාසී ජයොද්‍යා, සේමිනී සුලාරා ගෝවින්දි, පසිඳු මහේෂාන් සහ එනෝෂ් හර්ෂාන් සස්මිත යන මේ සියලු දෙනාටත් ඒ අයගේ පවුල්වල කියන්නේ මෑණියන්ගේ පාර්ශවයෙන් බදුල්ල ප්‍රදේශයේ පදිංචි ඥාතීන් සෑම සියලු දෙනාටත්, පියාගේ පාර්ශවයෙන් ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ඒ ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ සියලු ධාර්මික කටයුතු රැකී රක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතයට සියලු යහපත උදා කරවන උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර හැම දිනාගේ ජීවිතවලට නොඅඩුවම සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන් ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.